දැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 272 භාවනා වැඩමුළුවේ අද දේශනාවලියේ පළවෙනි දේශනාව නැත්නම් අපි ධර්ම දේශනාවටයි මේ සූදානම් වෙන්නේ සිටුම දෙනා උදේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තහි භික්ඛවේ අපරිහානීයේ ධම්මේ දේතිසාමි තං සාදුකං සුනාත මනසි කරෝතාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සූත්‍ර ආරම්භයේදීම එහෙම නැත්නම් සූත්‍ර නිදාන කතාවෙම පේනවා සර්වජන් වහන්සේට යමක් කියා දීමේ කැමැත්තක් කත්තුකම්මිතාවයක් ඇති වෙලා කිසි කෙනෙකුගේ මෙහෙවීමක් පෙළඹීමකින් තොරව ඉදිරිපත් කරන අදහසක් ධර්මයක් සහ උපදේශයක් මේ අනුව සර්වජන් වහන්සේ විවිධාකාර හේතු නිසා 45 වසක් පුරා විවිධ දේශනා කරා. ඉතින් මේ වගේ දේශනාවක් කරනකොට ඒක බොහෝ විට ත්‍රිපරිවට්ට දේශනාව වලට වැටෙනවා. නැත්නම් අංග සම්පූර්ණ භාවයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නයක් අහලා ආවොත් ඒ ප්‍රශ්නට අදාළ ඒ පුද්ගලයාට අදාළ ඒ තැනට අදාළ දේ අදාළ බමින් පරිපූර්ණ භාවයක් තියෙනවා. දැන් මේක සර්වජන්වහන්සේ විසින්ම කියා දීමේ කැමැත්ත අනුව ඉදිරිපත් කරන ලද කාරණාවක්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ වගේ සූත්‍රයක් කියවලා හිතේ තියාගෙන භාවනා කරලා යම් පරිපූර්ණ භාවයකටපත් වුණොත් ප්‍රවීණත්වයටපත් වුණොත් ඒක සෑහෙන දුරට අපේ ජීවිතයේ අංග සම්පූර්ණ භාවයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා අපි මේ භාවනා වැඩමුළුවේ දවසේ වටිනා කාලයක් එහෙම නැත්නම් පැයක්ම ගත කරනවා මේ ධර්මය ශ්‍රවණය කිරීම සඳහා. ඉතින් එහෙම තමයි මේ අවුරුදු 2600ක කාලයක් මේක අපේ කනට ඇවිල්ලා තියෙන්නේ. අපි කනට අහලා කටයුතු කරන නිසා අපිට ශ්‍රාවකයෝ කියලා කියනවා. ශ්‍රාවක ශ්‍රාවිකාවෝ. ඉතින් ඒ අනුව අපි බණ ඇහිීම සම්ප්‍රදායක් විදියට කළා. ඉතින් ඒ අනුව අපි වැඩමුළුවට කරන එක අනුග්‍රහයක් තමයි මේ සුත්තමේ ඥානයේ සඳහා බුදුබණ ටිකක් අහන එක. ඉතින් ඒ වගේ අපිට මේ වගේ රට කැළඹිලා තියෙන වෙලාවක සෞඛ්‍ය තත්ත්ව අභියෝගයට ලක් වෙලා තියෙන වෙලාවක හැමදේම අපි හිතාගෙන හිටපු ක්‍රම වලින් පීලි පැනලා පිටපොට යන වෙලාවක අපිට මේ වැඩමුළුවක් කරන්න හම්බ වෙනවයි කියලා කියන්නේ ඉතින් බොහොම අපි මෙතෙක් කරන අපේ සංවිධාන ශක්තියේ අපූර්ව දෙයක්. වෙන අලුතෙන් පටන් ගන්න නම් බෑ මේ වෙලාවේ. ඉතින් එහෙම හම්බ වෙච්ච වෙලාවේ අපි ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. අනිත් වටපිට තියෙන දේවල් බල බල හිටියොත් අපිට හිත එකලස් කර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වැඩමුළුවට පැමිණීමට අපි යම් දක්ෂතාවයක් කුසලතාවයක් හැකියාවක් තිබුණා නම් ඒකේ අර්ථය අපිට සැලසෙනවා. අපිට මේ හම්බෙච්ච දවස් ටික විවේකීව හම්බ වෙන්න ගතකරනද ඉඳගන්න සක්මන් කරන්න ලැබීමේ. නමුත් ඒකේ පළපරෝජන ගන්න ඔය මෙතෙන්ද එන්න තිබුණු දක්ෂකම් ටික මදි. ඊට එහා ගිය මෙතෙන්ද ඇවිල්ලා උපරිම ප්‍රයෝජන ගන්න විශේෂ දක්ෂතා ටිකක් අවශ්‍යයි. ඒවට බුදුරජාණන් වහන්සේ අනුග්‍රහ කියලා තමයි කියන්නේ. අපි ලෝකේ තියෙන යම් කිසි දෙයකට අනුග්‍රහ කරනවා කියලා. එහෙම නැත්නම් යම් කිසි දෙයකට අවශ්‍ය සැප කරුණු සප්පාය කරුණු සලසලා දෙනවා. එතකොට තමයි ඒකේ වර්ධනය සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ 272ක් වැඩමුළු කරනකොට 272ක් වාර මේ අනුග්‍රහ ගැන නැත්නම් හරුවච්චන් වහන්සේ අපේ අනුකම්පාවෙන් දේශනා කරලද මේ අනුග්‍රහිත සූත්‍රය ගැන මතක් කරලා තියෙනවා. ඉතින් මේ අපි අපරිහානීය සූත්‍රය වශයෙන් නම් කරලා ඉස්සල්ලා මතක් කරපු මේ මූලික පාඩය උද්දෘත කරගත්ත සූත්‍රයට යන්නේ ඉස්සල්ලා කෙටි මතක් කර ගැනීමක් කරමු. අපි සියලු දෙනාම සාමූහික වාසයෙන් මේ වැඩමුළුවේ සාර්ථකත්වය නෙලා ගැනීමට කොහොමද මේකට අනුග්‍රහ කරන්න කියලා. ඉතින් අනුග්‍රහිත වලින් නැත්නම් අනුග්‍රහිත සූත්‍රයේ මුලින්ම සඳහන් කරන්නේ සීල අනුග්‍රහිතේ. ඒකයි මම ධර්ම සාකච්ඡාවල මතක් කරේ අපි මේකට ගන්නේ
යම් මට්ටමක සීල පදනමක් ඇති අය. ඒ අයට තමයි මේ තොරතුරු ගැලපෙන්නේ. ඒ අය වග කියන්න ඕනේ මේ තරම් වෙන සීලගත සිල්වත් කෙනෙකුට තරම් වෙන හැසිරීම රටාව. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ කාය වචන දෙකේ. එහෙම නැත්නම් ආචාර ධර්ම වල බයලජ්ජා වල යම් කීකරු ගතිය, සීතල ගතිය, ඉක්මිච්ච ගතිය. එහෙම නැත්නම් සංස්කෘත ගතික වෙච්ච ගතිය. ඒක ඉතින් මන්නත ගන්න. ඊට පස්සේ සුතානුග්‍රහිතේ. අපි මේ කියන විදිහට හැමදාම බණ ටිකක් අහන්න ඕනේ. ඇහුවේ නැත්නම් අපි අර gederin ගෙන ආපු දේවල් ඔළුවේ කරකිනවා. gederin ගෙන ආපු පඬිතකම්, ආවුල් පාස, අතීත නාගත දේවල් කරකිනවා. ඒතර බණේදී අපිට බුදුහාමුදුර හම්බ වෙනවා, ධර්මය හම්බ වෙනවා, සංඝයා හම්බ වෙනවා, අපේ සීලය අලුත් වෙනවා. ඉතින් මේ සුතානුග්‍රහිතේ කියන එක මේ අර ආධුනිකයෙක් මේට ආපුවාම ඒ ආධුනිකයාට දෙන සිල් සමාදන් කිරීම, කමඨහන් දීම සහ ස්ථානීය පිළිබඳ හඳුන්වා දීමට අමතරව වැඩමුළුවෙන් ලැබෙන තවත් සංග්‍රහයක්, තවත් අනුග්‍රහිතයක්. ඉතින් ඒකට අපි කෙලින්ම බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රයක් අරගෙන සාකච්ඡා කරනවා. ඉතින් අද ඒක හරි ප්‍රසිද්ධයි. අද ඒක කවුරුත් පිළිගත්ත දෙයක්. නමුත් මම පුංචි කාලේ මට මතකයි මෙහෙම වැඩමුළු කියන එක ලෝකේ තිබුණෙම නෑ. මේ වගේ භාවනා මධ්‍යස්ථාන අරේ මේ අපේ අම්මලා තාත්තලා මැරුණේ ඒව දැකලා නෙවෙයි. බණක් කිව්වත් කවදාවත් සූත්‍රයක් කරනම් බණ කියන්නේ නෑ. මොනවා හරි මාතෘකාවක් අරගන්නවා. එක්ක ජාතක කතාවකින් එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තියකින් ඔය මොකක් හරි එකක් කරන කියනවා මිසක්කා බුදුජානනාංශයේ දේශනා කරපු ඒ අතුලාන්තයක් නැත්නම් ධර්මානුකූල දෙයක්, දාර්ශනික දෙයක් කතා කරන්නේ නැහැ. ඒක ඇති උනේ ওই රේඩියෝ බණ කියන්න පටන් ගත්ත කාලේ. පැයක බණක් අදාළ මාතෘකාවක් කරන ඒකට පිරිසගේ අවධානය යොමු කරවලා ඒක ශාස්ත්‍රීය මට්ටමට ගත්තේ ගුවන්විදුලි ධර්ම දේශනා අනුව. ඒත් සූත්‍රයක් කරගත්ත ධර්ම දේශනා කලාතුරකින් තමයි තිබුණේ. ඉතින් අපිට අපේ ජීවිත කාලය ඇතුළත දකින්න පුළුවන් වුණා ධර්ම දේශනාවල පරිණාමයක්. ඒ පරිණාමය අනුව දැන් අපි සූත්‍රයක් අරගෙන ඕනම කෙනෙකුට මේක කියවන්න පුළුවන්. මේක අංගුත්තර නිකායේ සත්තක නිපාතේ මේ වගේ අපරිහානීය ධර්ම රාශියක් දේශනා කරලා තියෙනවා. කිසිම කෙනෙකුට මේකේ අධිකාරී ශක්තියක් නැහැ. මේක පුත්‍රයන්සේ දේශනා කරපු එකක් මානවයා සතු දැනුම් සම්භාරයක්. ඒක නිසා අපි කියන දේ මේ එක්කෙනෙකුටම සීමා වෙච්ච ගුරු මුස්තියක් අතමිටුමලව ගත්ත දෙයක් නෙමෙයි. ඕනම හදාාරණ කෙනෙකුට දැනගන්න පුළුවන්. නිසා පොත් පෙරලා බලන කට්ටිය මතක තියාගන්න මේක අංගුත්තර නිකාය කියන සූත්‍ර පොත් පහේ අංගුත්තර නිකාය කියන පොතේ සත්තක නිපාතේ 7 කරුණු සඳහන් වෙන තැන ဒုတိ ය අපරිහානීය සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා. ඒකේ ඒ සුතමේ ඥානෙ එතකොට අහන කෙනාට බෞසුත භාවය, අසුවිරු ඥාන, ඒ වගේම වැඩමුළුවට අවශ්‍ය කසාය තුණ්ඩුව මෙන්න මේ කතාය මේ ප්‍රතිවාප දාලා මේ 8 එකට හිඳලා මෙහෙම දෙන්න ඕන කියන වගේ ඒක කරන්න ඕන. අපි තියෙන ලෙඩි හැටියට හම්බෙන බේතක් වාගේ. ඊගාවට තියෙනවා සාකච්ඡානුග්‍රහිතේ. එහෙම කරනකොට මට භාවනාදී වැටෙන්නේ මොකක්ද? මම ඉඳගෙන ඉන්නකොට මොනවද වැටෙන්නේ? මම භාවනාව සඳහාම අක්මන් මළුවකට ගිහිල්ලා ඇවිදිනකොට මට මොනවද වැටෙන්නේ? ඒ වගේම භාවනා මධ්‍යස්ථානදී දාන ටිකක් වළඳනකොට මොනවද වැටෙන්නේ? භාවනා මධ්‍යස්ථානදී දත් මදිනකොට මොනවද වැටෙන්නේ? භාවනා මධ්‍යස්ථානදී නානකොට මොනවද, නිදාගනිනකොට මොනවද වැටෙන්නේ කියලා අපි ඒ භාවනාවේදී ලැබෙන තොරතුරු අනුව සද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන් අනුග්‍රහ ලැබුවාට පස්සේ අපේ ජීවිතේ අලුත් වෙච්ච හැටි අපි කමඨාන් වාර්තා වර්ගයෙන් ඉදිරිපත් කරනවා. මේ කමඨාන් වාර්තා වලට අපි නම් 3ක් දුන්නා. එකක් තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්, දෙක තමයි ධර්ම සාකච්ඡාවක්, තුන තමයි කමඨාන් සුද්ධ කිරීම. ඉතින් මේක හරියට කවුන්සලින් වගේ. එක එක්කනාගේ තියෙන ප්‍රශ්නයකට අපි මේ මානසික උපදේශනයක් ඉල්ල ගන්නවා වගේ මේක දිගටම ඇවිල්ලා තියෙනවා. තිබුණට මේ අද තියෙන තරම් දියුණු තත්ත්වයක තිබුණේ නෑ දැන් අවුරුදු 30 40කට ඉස්සෙල්ලා. අපිට කවුරු හරි ළඟට ගිහිල්ලා මෙන්න මේ භාවනා කරනකොට මෙහෙමයි වෙන්නේ කියලා අහලා දැනගන්න කිසිම කෙනෙක් ලංකාවේ හිටියේ නෑ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ লীලා තියෙන 1930 ගණන් වල 40 ගණන් වල කිසිම කෙනෙකුට භාවනා පිළිබඳ උපදේශයක් දෙන්න කෙනෙක් ඉඳලත් නැහැ. භාවනා කරලා පස්සේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කිව්වොත් ඒක අහගෙන ඉන්න කෙනෙක් ඉඳලත් නැහැ. අහගෙන ඉඳලා එහෙනම් අපි මෙහෙම කරමු කියලා යෝජනා කරන්න කෙනෙක් ඉඳලත් නැහැ.
මේක සම්පූර්ණ මේ ක්‍රමවේදය අපිට ආවේ 1956 බුද්ධ ජයන්තියත් එක්ක බුරුම භාවනා ක්‍රමය කියලා තමයි මේකට කියන්නේ. ඒකෙන් පණ ගහලා ආවා. ඒකෙන් පණ ගහලා ආපු ලොකු පුරුකක් තමයි අපේ මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බුරුම භාවනා ක්‍රමයේ ප්‍රසිද්ධව පාවිච්චි කරන ඒ කඳුබොඩ ස්ථානෙට සමීපව මෙතන යොදාගත්තා. ඊට පස්සේ බුද්ධම විදියට මේ ක්‍රමේ ලංකාව පුරාම අතුයිති විහිදි වැඩුණා. නැත්නම් මේ අද ඉන්න මේ પરම්පරාවට මේ විදියට මේක ලැබෙන්න තිබුණේ නැහැ. ඒකට ඇත්තටම රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒත්තටම ඒ වගේ ඒ කටයුතු වලදී මුල් වෙච්ච සංඝ පිටුරුන් වහන්සේලා ඒ වගේ බුරුමෙන් ධර්ම දූතයට වැඩපු ස්වාමීන් වහන්සේලා මේ සාකච්ඡාව කමටහන් ඉන්ටර්විව්ස් කියලා කියනවා. අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය අංගයක් කරගෙන තියෙනවා. මේක හරියට බෙහෙත් පන්තියක් අපි සිංහල වෙදකින් ආවට පස්සේ බෙහෙත් බීලා අපි ගිහිල්ලා ගෙදාට ගුණාගුණ කියන්න එපායි. ඊට පස්සේ මේ වෙලදා දෙවෙනි බෙහෙත් තෙන්ඩුව ලියන්නේ. ඒක ගුණාගුණ කියන්නේ නැතුව ලියන ලද බෙහෙත් තුඬු පොත්වල නැහැ. ඉතින් ඒ ගුණාගුණ කියන්න බැරි නම් කියන දෙයට අනුව තමයි බෙහෙත් තුඬුව ලියලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක වැදගත් අංගයක්. හැම කෙනෙකුටම කතා කරන්න හම්බෙන අවස්ථාවක්. ඒක හොඳට පාවිච්චි කරන්න. භාවනා කරනකොට මොනවද ලියන්න ඕනේ කියලා. අද පටන් ගන්නකොට තියුණු ප්‍රශ්න වලින් මුල් ලිව්වා ළමා ප්‍රශ්න, බොළඳ ප්‍රශ්න. ඒවට අයුව අහන්න මේ බාහන මධ්‍යස්ථාන වලට එන්න ඕනේ නැහැ. අවසානට වෙන්න හැම එක්කෙනාම ටික භාවනා කරනකොට මට මෙහෙම වෙනවා මෙන්න මේකයි දැනගන්න ඕනේ කියන ප්‍රශ්න වලට අපි ගියා. ඒක ගැන ඉතින් අපි පළවෙනි දවසේ ඉච්චර ගොඩාක් බලාපොරොත්තු වෙන්න නරකයි. නමුත් අද සැසිවාර સમાપ્ત වෙනකොට කීප දෙනෙක්ම මෙන්න මේකයි ක්‍රමයේ කියන එකට පොඩි ඉඟියක් දාලා තිබුණා. මේ පළවෙනි දවසේ අපි ඔච්චරම එලවෙලව කියලා දෙන්න යන්නේ. දෙවෙනි තුන්වෙනි දවසේ නෝට කට්ටියට තේරෙයි. තමන්ගෙම භාවනා කමටහන් වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවය ප්‍රගතිය සබාවක් වශයෙන්මුත් ඉහළ යනවා. එක එක්කෙනෙක් වශයෙන්මුත් ඉහළ යනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කෙනෙකුට කතා කරනකොට කතා කරන්නේ පඳුරට ගහනව නෙවෙයි කෙලින්ම හාවට. මෙතෙක්කල් කතා කරපු හරියක් කතා කරලා තියෙන්නේ හාව වෙනකොට පඳුරට ගහලා තියෙන්නේ. කතා කෙරුවොත් පැටලෙන. අද පැටලවිල්ල අපාය යන හරියක් අපාය යන්නේ පච්චනේ හොඳ නැතිකම නිසාමයි. කට නිසාමයි. ඒ නිසා මෙහිදී කතා නොකර ඉන්න එක අම්මා පින් සිද්ධ වෙනවා අම්මපා. ඒ විතර නෙවෙයි නිවන් දකින්න. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ කට වහගෙන ඉන්නවයි කියන එකේ වටිනාකම. දැන් මේ වෙලාවේ බලන්න මං විතරනේ කතා කරන්නේ. ඕන්නේ ඒකේ රඟ. කිසිම බණ අහනවයි කියලා කියන්නේ කතා නැහැ. කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මෙහෙම ගත කරනකොට ඔන්න අරමුණ බලනකොට මෙහෙමයි වෙන්නේ. සක්මන් කරනකොට මෙහෙමයි වෙන්නේ. දාහනේ ටික වළඳනකොට මෙහෙමයි වෙන්නේ කියලා ඒක හෙලි කරන එක ඒ වෙලාවට කරන්න ඕනේ. මේ වෙලාවේදී අනික් වෙලාවට හොඳට හිත අවදියේ සතියෙන් අප්‍රමාදීව මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒ ටික සාකච්ඡාවකදී මෙතනදී කියලා දෙන ලංකාවේ ලෝකේ පුරා තියෙන එකම යුනිවර්සිටි එකවත් ඕක කියලා දෙන්නේ නැහැ. මොකද යුනිවර්සිටි එකේ දෙන්නේ පරණ කුණු හරප. ඒ ප්‍රොෆෙසර් BS එක කරන වෙලාව ඉගෙන ගත්ත දේවල්, MS එක කරන වෙලාව ඉගෙන ගත්ත දේවල්, අර කුණු හරප මේ කුණු හරප ලංකාවට අදාළ මොනම දෙයක්වත් විශ්වවිද්‍යාලෙක උගන්වන්නේ නැහැ. ඔන්න සිංහලෙන් කියනවනම්. මේක එහෙම නෑ. උඹ භාවනාවට උඹට මොකද උනේ? අපිට කියන්න බෑනේ අම්මට මොකද වෙන්නේ තාත්තට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ටිකට ඉල්ල ලැබලා දීමත් අපි විසින් අපේ ජීවිතේට කරන විශාල කරුණාවක්. අපි නැත්තම් මේවා මොකක්වත් නැතුව අන්ධ භූතව මැරලා තියෙන මෙතෙක් කාලේ. ඒකට අපි කියනවා සාකච්ඡානුග්‍රහිතය කියලා. ඊට පස්සේ කියනවා සමතානුග්‍රහිතය කියලා. අපි එක තැනක වාඩි වෙලා එක එල්ලයක් ඇතුව අරමුණකට හිත යොදලා මේකට කල්පනා 40ක් තියෙනවා. බලාගෙන ඉන්නකොට මේ නන්නත්තර වෙන හිත ටෝච් එකක් ගැහුවා වගේ මේ සූර්යාගෙන් වගේ විශරිතව යන විශාල ආලෝකයක් ආලෝක කදම්බයක් වගේ ලේසර් බීම් එකක් වගේ ටෝච් එකක් වගේ එකට ගහලා බලනවා. අපේ හිත පිස්සු ලෝකයක් තියෙන. මේක හැම තැනම සැරිසරනවා. ඉතින් ඒකට කියනවා සරවන බව කඳ සුරින්ගුදුන්ගේ තෙද බලය කිය. මේ කඳ සුරින්දු කරන්නේ භවයේ පුරාම හසුරුවනවා මේ හිත. උඩ කතරගම දෙයියෝ ඕන පිස්සෙකුට කරත හැකි ඕක. අනික කෙනේ පිස්සුවට නැහැටි ඔළුව කරකවන හැටි. සරවන බව. ඇත්තටම කියන්නේ කතරගම දෙයියන්ගේ බලය භවයේ පුරාම සැරිසරනවා කියලා. උන්දට එහා පැත්තට බලයක් නැහැ.
නිවන් පැත්තට වලයක් නැහැ. මේක ඇතුලේ තමයි සරවන්න පුළුවන් කරන්නේ. අපිත් සවරන් කෙලිනකොට අපිත් පිස්සු කෙලිනකොට අනුන්ගේ සමාධියත් කඩලා යනවා. ඊශායිවන් අතර කරලා S2 වහගෙන සද්ද කරන්නේ නැතුව, ගඳ බලන්නේ නැතුව, රස බලන්නේ නැතුව මේ කය තැම්පත් කළා මොකද වෙන්නේ කියලා බලනවා කිව්වහම උත්තර උනේ නැහැ. ප්‍රයෝජන උනේ නැහැ. ඒ ඉඳගෙන හිටියත් පිං සිද්ධ වෙනවා. මේ S2 වහගන්න එකත් පිනක්. කට වහගන්න එකත් පිනක්. නාසය උනන්දු කරන නොකර ඉන්න එකත් පිනක්. දිව උනන්දු නොකර ඉන්න එකත් පිනක්. කය නලවන්නේ නැතුව එක තැනක තියාගෙන එකත් පිනක්. කිසිම තැනක උගන්වන්නේ නැහැ නේ දහම් පාසලකවත්. කිසිම තැනක උගන්වන්නේ නැහැ නේ බුද්ධ ආගම විශේෂයටවත්. කිසිම තැනක උගන්වන්නේ නැහැ නේ පිරිවෙනකවත්. මම මේ අභූතව චෝදනා කරන නෙමෙයි මම මේව බලලා කියන්නේ. ඔය තුනටම මම පිරිවෙනක නම් ගිහිල්ලා නැහැ. කිසිම තැනක උගන්වන්නේ නැහැ. මෙතන කියනවා ඔය එකකට හිතවල මොකද වෙන්නේ බලපන්. අපි ඒකට දල වශයෙන් මේ වෙලාව හැටියට තීන්දුව කරගන්නේ මේක තමයි සමත අනුග්‍රහිතේ. නන්නත්තර වෙච්ච හිත අපි පහසු එකකට යොදලා කරනවා. ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතේ කියලා ඕනම දෙයක් මේක මේ ආනාපානෙම වෙන්න ඕනේ පිම්බි මැකිලිම වෙන්න ඕනේ නෑ ශක්මනේ වම දකුණ වෙන ඕනම අරමුණක් තියා බලන්න හිටියොත් මේ දවස් 3-4 ඇතුළත අත්දකින්න බල එකක්වත් ස්ථිර නෑ බලනකොට අරමුණ වෙනස් වෙනවා බලනකොට අරමුණ නෙමෙයි අරමුණ බලන්නේ හිතත් වෙනස් වෙනවා අන්න ඒක දැක්කනම් ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිත කියලා. මේ බලාගෙන ඉන්න අරමුණ නිට්ටය සුඛ සුභ වශයෙන් මේ පිටියක ඉල්ල තියෙන ෆොටෝ එකක් වගේ තියෙන්නේ නැහැ. සමතේදී එහෙම තමයි බලන්නේ. විපස්සනා කරනකොට පේනවා මේ බලාගෙන ඉන්න අරමුණ හුස්ම දිහා බැලුවත්, වම දකුණ දිහා බැලුවත්, පිම්බි මැකිලිම දිහා බැලුවත් පුදුම විදියට මේක නිකන් ගලන වතුරක් වගේ වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම දක්නා සුළු අපි ඒකට කියන්නේ අනිච්ඡානුපස්සනා කියලා තමයි භාවනා පොතේ සඳහන් කරන්නේ. මේ දේවල් ස්ථිරව නැහැ. ඒක වාර්තා කරනවා කියන්නේ ගියාම කට්ටියක ඔළුව තෝන්තු වෙලා යනවා. මොකද ඔක්කොමල බලන්නේ මේ ස්ථිරවම නිට්ටියම තියෙන මොකද්ද එක. එහෙම එකක් නැහැ. ලංකාවේ තියෙන හරියක් භාවනා ක්‍රම ඔක්කොම උතන තමයි තියෙන්නේ. විපස්සනාවට යනකොට මේ බලානින් අරමුණ එහෙම නැත්නම් බලානින් හිත නැත්නම් ඉඳගෙන ඉන්න කය බලන්න වැක්කිරෙන හැටි. ඉඳගෙන ඉන්න හිත බලන්න නිදිමත වෙන හැටි. ඉඳගෙන බලාගෙන ඉන්න හිතට බලන්න එපා වෙන හැටි. සීලම් විපස්සනා අනුගහිතට වැටෙනවා. මම දැන් ඊට අන්ද වෙනකොට මේවා අපිට අහන්න පුළුවන් වෙයි, දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට සුතානුගහිතය, සීලානුගහිතය, සුතානුගහිතය, සාකච්ඡානුගහිතය, සමතානුගහිතය, විපස්සනානුගහිතය කියලා මෙතන පස්පොලක බලසේනාවල් වැඩ කරනවා. මේක සමස්තයක් වශයෙන්මුත් වැඩ කරනවා. අපි ඔක්කොම එක තැනක වාඩි වෙන සාමූහික භාවනා කරන කෙනෙක් වශයෙන් එක්කෙනෙක්ගේ චිත්තසංතානෙත් වැඩ කරනවා. ඉතින් ඒ අනුව තමයි අපි පිට වෙලා යන දවසේ දැනගන්නේ මේ භාවනාව හිත වදිනවද කියලා. මේ භාවනාව ඇත්තටම අපිට තීරමක් වෙලා තියෙනවද කියලා. එහෙම නැත්නම් නිකන් පිං කරන්න කරන භාවනාවක් නෙවෙයි මේක. මෙතන තියෙන්නේ කරන දේ Tamanට අස්පනා අපිට පේන අත්දකින්න පුළුවන් යථා භූතේට යථාව දර්ශනයට ලක් කරන එකයි කරන්නේ. ඉතින් ඒ සඳහා අපි බලමු මේ අපරිහානීය සූත්‍රය අපිට කොහොමද බුදුරජාණන් වහන්සේ මේකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් තමයි අනුග්‍රහිත සූත්‍රය. ඒක මම හිතන්නේ මේ දවස්වල බුදුමග පත්‍රයේ සම්පූර්ණ සූත්‍රය ටිකෙන් පළ කරගෙන යනවා පොතක තියෙන එක. දැන් අපි යනවා මේ පදනම මත ඉඳගෙන මේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන ලද මේ අපරිහානීය සූත්‍රය සත්‍යයි බික්කවේ අපරිහානීය ධම්මා මානි මගේ බුදු මොලේට වැටෙනවා මේ භික්ෂුවක් පිරිහෙන්නේ නැතුව ඉන්න නම් එහෙම නැත්නම් කුණු වෙලා නාස්ති වෙලා යන්නේ නැති වෙන්න නම් නැත්නම් විනාශ නොවෙන්න නම් එයාට වැට බඳින ධර්ම හතක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රගතියට හේතු වෙන ධර්ම හතක් තියෙනවා. ඉතින් ඉස්සර මම මේ පොත් කියවනකොට පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේ භික්ඛවේ කියලා කියනකොට මට කම්මැලි හිතෙනවා. ඉතින් එතකොට ගියනේ මම මේ ගියන්න මේක අදාළ නැහැ. මේ භික්ෂුන් වහන්සේලාට තමයි මේ සීල්පද බණපද කියලා තියෙන්නේ කියලා මම පන්දොස්සායි වෙන. ඉතින් හාමුදුරු 3-4 දෙනෙකුට මම කිව්වා ස්වාමීන් වහන්සේ කියවන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ මේ වගේ ආමන්ත්‍රණය කරන භික්ෂුවකට කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා සෑහෙන්න උත්සාහ කරා නෑ මේක කාටවත් වළංගුයි. මේ සිව්වණක් පිරිස ඉස්සල්ලාම උඩින්ම වාඩිලා ඉන්න භික්ෂුන් වහන්සේලා නිසා එයත් ආමන්ත්‍රණය කරාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට කැමැති කියලා. මොකද බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කිව්වා භික්ඛු කියන වචනේ ගැලපෙනවයි කියලා සංසාරයේ බය දන්නා වූත්
සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙකුට භික්ෂු කියලා කියන්න පුළුවන්. එනිසා අපි භාවනා වැඩමුළුවක ඉන්නා තාක්කල් එවනතම් පූර්ණ කාලීනව භාවනා කරන තාක්කල් බය නැතුව භික්ෂු කියන නම අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ නිසා මේක මේ අපිට කියප එකක් නෙවෙයි. මේක වෙන කෙනෙකුට ලියපු බෙහෙත් තුණ්ඩුවක් කියලා ඉවත නොලණ්ඩයි සද්ධාව ඇති වෙන්නයි මම මේ භික්ෂු කියන වචනේ අර්ථය සඳහන් කරේ. මේක මීටිස්ලා කීපතාවක් කියවිලා තියෙනවා. සත්තවෝ භික්කවේ අපරිහානීය ධම්මේ දේසිස්සාමි. මම මහණෙනි තොපට නොපිරිහෙන ධර්ම 7ක් දේශනා කරන්නම්. තං සුනාත සාදුකං සුනාත මානසිකරෝත. හොඳින් අහපල්ලා. කං යොමලා හිත නමලා අනිවිත නොවි මේක අහපල්ලා. සාදුකම් මානසිකරෝත. මේක මනසේ දරාගෙන බලන්න මේ බුදුහාමරෝ කියන දේ නොගැලපෙන දෙයක්ද? එහෙම නැත්නම් විශේෂ කොට්ටාසයකට කියප එකක්ද? නැත්නම් අපි වගේ ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් එකක්ද කියලා අන්න එහෙම තීරුනොත් මේක හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා ඊට පස්සේ කියනවා භාෂිස්සාමි මම දැන් කියන්න හදන්නේ එනම් කරලා බලන්න. මේ කියන දේ හරි කියලා හිතෙනවා නම් අපිට විරසක වෙන්නේ නැත්නම් කරලා බලන්න. ඒක නිසා සාදුකං සුනාත මානසිකරෝත භාෂිස්සාමි. ඒක නිසා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා මේක ඉස්සලා අහන්න. ඊට පස්සේ දරා ගන්න හිතේ මානසිකාන ඊට පස්සේ භාවනා කරන්න. ඔය ක්‍රමයට නැතුව භාවනාව වෙන්නේ නැහැ. කාට හරි මේක කර බැලීමේ ආසාවක් ඇති වෙන්න ඕනේ. නැත්නම් කවුරුත් කිව්වට භාවනා කරන්න බෑ. ඉතින් මම මේ උත්සාහ කරන්නේ සත්‍ය අපරිහානීය සූත්‍රයේ ආසහිතන විදියට කර බලන්න ආසහිතන විදියට දේශනා කරන්න නැත්නම් බණක් කියන්නයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට බණ කියන අපට ආධාරයක් පිණිස බුදුරජාණන් වහන්සේන් පිරිසට ආමන්ත්‍රණය කළා කියනවා මනාකොට අහන්න. සාදුකං සුනාත. මොකද අපේ හිතට දැන් මේ ඇහි බඩ කී කියනකොට පිටින් එන සද්ද වලට බාධා වෙනවනේ. මොකද අපේ හිත තියෙන්නේ බාධාවල් බලබලන්නේ. නමුත් මේ දේ වැදගත් වෙන්නේ මේකට හිතියෝ දාන්න ඕනේ කියලා කියනවනම් අදට වැඩිය පුළුවන් වෙයි අන්තිම දවස වෙනකොට බණ අහන්න. අදට උනත් ඒකටම හිතියෝ දාගෙන හිටියොත් දැන් අපි හිතන්න මේ බණ කාර් එක යන ගමන් ඩ්‍රයිවිං කරන ගමන් අහගෙන ඉන්නවයි කියලා. ඒ නැත්නම් ගෙදර පොල් ගන්න ගමන් අහගෙන ඉන්නවයි කියලා. ඒතර මේ වැඩ කයිදිලා ගමන්නේ වැඩ කරන්නේ. බණ ඇහෙනවා. දැන් නෑනේ ඒක සඳහන් වාඩි වෙලා අතක් උඩ අතක් තියාගෙන ඒකටම යෙදී අපි පය ගත කරනවා කියලා කියන එක අපේ ජීවිතේ හැමදාම වෙන්නේ නෑනේ. මේකට කියනවා ආහන බණ කියලා. අරක ඇහෙන බණ. අනම්මනම් කටයුතු කරන ගමන් ඒ වගේම මේක මේ මටම නේ කියන්නේ. අරක වෙන කාටද කියප එකක් මම මේ රෙකෝඩ් කරගෙන අහන එක නෙතියි. අන්න ඒ විදිහට අපි මේ බණට පණ දෙන්න ඕන. එහෙම නැත්නම් අපිට හිතෙනවා ආව් වයිදී අපි දන්න දේවල් නේ. මේක මටත් ওই පොත බලලා කියවන්න පුළුවන් නේ. ඕකේ තිබ්බ මහ දෙයක් නැහැ කියලා කිව්වොත් ඒ කියන්නේ අපේ හිත අන්‍ය විහිිත වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සාදුකං සුනාත මානසිකරෝත වෙන්නේ නැහැ. මම ඉමේ තියෙන නිසා දොස් කියන්න හදනව නෙවෙයි. තවත් සද්ධාව ඇතිකරනද ඒවම් බන්තේති කෝතේ විකු භගවතෝ පච්චස්සෝසු. එතකොට එතන හිටපු ඒ කාය සාක්ෂියට වූ ස්වාමීන් වහන්සේලකයි එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිවදන් අස්සවනවා. එතෙන් පත් උත්තර දෙනවයි කියලා අපි කියන්නේ. ඉස්සර බණ කියනකොට මම පුංචි කාලේ දැකලා තිනවා එහෙయ్య කියලා කෙනෙක් ළඟ වාඩි කරව ගන්න. ඒ හාමුදුරුවෝ මෙහෙම අපේ සරුවච්චන් වහන්සේ පෙර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අසවල් නමින් ඒක ආත්ම ඉපදලා හිටියකට එහෙයි ස්වාමීන් වහන්සේ කියනවා. ඒ මොකද අර පච්චස්සෝසුන් කියන එක කරලා පෙන්නනවා. එහෙయ్య කියලා තමයි කියන්නේ. හොඳ දක්ෂ එයාට නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. අනික කට්ටිය බුදිය ගන්න පුළුවන්. බණ කියන වෙලාවේ එහෙయ్య හැරගෙන ඉන්න ඕන. එහෙయ్య එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙයි ස්වාමීන් වහන්සේ, එහෙයි ස්වාමීන් වහන්සේ කියන ඒ වගේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිළිවසන් අසනවා භගවා ඒතද ඕච. එහෙම පොරොන්දු කරගෙන දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා කතමේච බික්කවේ සත්ත අපරිහානියා ධම්මා. මොනවද මහන්නේ මම මේ 7යි කියලා කියපු අපරිහානීය ධම්ම කියලා දැන් බුදුරජාණන් වහන්සේ අර තොගේටම පොකුරකටම පොදියකට කියපු දේ නම් කිරීමක් කරනවා. ඉතින් මේ පොදියටම වශයෙන් ඉදිරිපත් කිරීම උද්දේශ කියලා කියනවා. ඊට පස්සේ ඒකේ එකක් නම් කිරීම නිද්දේශ කියලා කියනවා. ඊට පස්සේ නම් කරපු එක එකක් කරන විස්තර කරන එක පටිනිද්දේශ කියලා කියනවා. උද්දේශ නිද්දේශ පටිනිද්දේශ වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපත් කිරීම. මේකේ තියෙන බුදුහාමරගේ ආචින්න ධර්මයක්.
විස්තර කතා ගන්නෑ ඉස්සලා ඔක්කොම පොදිය දෙනවා. ඊට පස්සේ පොදිය එක එකක් ලිහලා පෙන්නනවා. ඊට පස්සේ ලිහලා ගත්ත එක එක පුරුක කරන විස්තර කරනවා. ඉතින් අනෝ පොදිය 4 කඩලා පෙන්නනවා. පළවෙනි එක යාව කිවංච බික්කේ බික්කු සද්දා භවිෂ්‍යති. මේ කියන පළවෙනි එකේදී මහන්නේ මම කියන්නේ යම් තාක් මේ භික්ෂුව ඒ කියන්නේ භාවනා කිරීමට සම්බන්ධ වෙන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනා වූ සමාජිකයෝ සද්දා භවිෂ්‍යන්ති. එයා මේ කියන දේ අදහනවා නම් තමන් මේ ඉඳගන්න එක අදහනවා නම් තමන් මේ ඇවිදිමින් සක්මන් කරන එක අදහනවා නම් බත් කන වෙලාවේදී බත් කන එක අදහනවා නම් නාන වෙලාවේදී නාන එක අදහනවා නම් දත්ම දින වෙලාවේදී දත්ම දින එක අදහනවා නම් බුද්ධි ඒව බික්කුනේ පාටිකංග බික්කුනම් පාටිකංකං වෘද්ධියක්මයි මහන්නේ සිද්ධ වෙන්නේ නෝ අපරිහානි බත් කනකොට දිගහපනවා නම් අතන මෙතන ඒවා කල්පනා කර කර ඉන්නවා නම් සක්මන් කරනකොට වටපිට බලනවා නම් අනම්මනම් අන්‍ය විහිිත වෙනවා නම් පරිහානිය තමයි. ඒ නිසා කරන දේ අදහන එක නේ කතරගම දෙවියෝ අදහන එකවත් ਸਰබලධාරි දෙවියන් වහන්සේ අදහන එකවත් නෙවෙයි. ඒ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ බලාකුළුනේ උඩනේ ඉන්නේ. දැන් එහෙම නෙවෙයි මේ ඇවිදින මමනේ බලන්නේ. කරන දේ අදහනවා. අපේ මානවයා විතර අන්‍ය විහිිතව වැඩ කරන જાතියක් කරන කිසිම වෙලාවක තමන් කරන දේ හිත නැහැ. කොහෙදෝ හිත නන්නත්තරයි. කොහෙදෝ හිත වඳුරු හිතක තියෙන්නේ. රූකඩේ තියෙනවා. විශ්වවිද්‍යාල දේශන ශාලාවක් ගිහිලා දේශකයා දේශනේ දෙනකොට කට්ටිය බුදි. ධර්මනුෂයා සුමාන ගණන් ලැහත් වෙලා ඉඳලා තමයි දේශනේ දෙන්නේ. ඒ අහන කෙනාගේ හිත එහෙම එකලස් වෙලා මේකට යොමු වෙලා නැහැ. ඒක නිසා දෙමාපියෝ කියන කිසිම දෙයක් දරුවන්ට ඇහෙන්නේ නැහැ. මොකද දරුවෝ නන්නත්තරයි. පන්ති කාමරේ කියන කිසි දෙයක් ළමයින්ට ඇහෙන්නේ නැහැ. ශිෂ්‍යෝ නන්නත්තරයි. දොස්තරලා කියන කිසිම දෙයක් ලෙඩුන්ට ඇහෙන්නේ නැහැ. දොස්තරත් නන්නත්තරයි, ලෙඩුන් නන්නත්තරයි. රජ්ජුරෝ කියන කිසි දෙයක් රටවැසියට ඇහෙන්නේ නැහැ. දෙගොල්ලම නන්නත්තරයි. අපි හැදිලා තියෙන්නේ අන්නේම පරිසරයක. අපි හදන්නේ තනික් කට්ටිය අන්නේම පරිසරයක. අන්නේ එහුව එකේ මේ කියන දේ අදහන්නකෝ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉන්න කාලේ මේ කියන කෙනා බුදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා අපිට වැඩිය ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ දේ කියන දේ අහනවා නම් අදහනවා නම් ඒ මිනිස්සයා දන්න මට්ටමට මට නැගිටින්න පුළුවන්. එතෙන්ද යනකොට ඒ කෙනා ඊට එහා මට්ටම පෙන්ලා දෙයි. දැන් මෙයාට වැඩිය හොඳ කට්ටිය තව ඇති. ඇයි මම මෙයා කියන දේ අහන්නේ? මීට වැඩිය හොඳට කියන්න පුළුවන් නේ කියලා අර අහන බනේ හිදුරු සොයන, සිදුරු සොයන, දොස් සොයන බන්නේ අද තියෙන්නේ. අද ඕනෙම තැනකට කියලා බණක් කිව්වොත් ඒකට චෝදනා තියෙනවා. මොකද රන්දර ගවේෂි. ඒ බණේ තියෙන වැරදි අහන්න. අද ඉන්න ගියෝ උංග දෙනෙක් බණ දන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ ශ්‍රද්ධාවෙන් අදහගෙන නෙවෙයි මේ අහනකොට වැරදි අල්ලන්නේ. ඒ වගේම Taman වාඩි වෙලා භාවනා කරනකොට මේ අනිත් එකන කහිනවද කියලා බලන්නයි බලන්නේ. එළිය වහිනවද කියලා බලන්නයි බලන්නේ. මේ Tamanගේ භාවනාව අදහ ගන්නව නෙවෙයි. මේ ඇවිදින පෙතේ ඒකේ බලන වෙනුවට ඒක කොළ වැටලා තියෙනවද කූඹේ ඉන්නවද ළඟ එකන හයියෙන් ඇවිදිනවද විලුඹ තියලා ඇවිදිනවද කියලා අනුගේ කකුල් බලනවා මිසක්කා Tamanගේ කකුල් බලන්නේ නැහැ. චෝදනා නෙවෙයි මේ හැටි. අපි කරන කිසිම දෙයක් මුළු හදින් කරන්නේ දෝතින් කරන්නේ. ඒ බව තේරුම් ගන්නකොට අපි කවුරුවත් හදන්න යන එකක් නැහැ. අපිත් මෙච්චර මේ සිල් දෙද්දුකුත් ඇඳගෙන අටසිල් සමාදන් වෙලා මලු අතු ගාලා සක්මන් කරනකොට යන්නේ කොහෙද මල්ලේ පොල් නම් අපිට කොහොමද කියන්න පුළුවන් තව කෙනෙකුට සක්මන් භාවනාවේ ගුණානිසංස තියෙනවායි කිය. කරන්න බෑ. ඉතින් ඒ නිසා පළවෙනිම දේ තමයි අපේ පිරිහීමක් නැතුව අපරිහානියක් ගන්න නම් Taman කරන දේ අදහන්. ඒක බලන්න අපි Taman ගැන කොච්චර අවිශ්වාසයෙන් ඉන්නේ කියලා. Taman පිළිබඳව අන්‍ය විහිිත භාවයක් අවිශ්වාස භාවයක් තියෙනවනම් ඒ මනුස්සයා අනික් සියලුම දෙනා විශ්වාස කරනවා. අද අපි මේ වර්තමාන මොහොතේ මේ තියෙන සැපතියෙදී ඊ ගාව මොහොතේ සැප ලබන්න කොච්චර කඹරනවද කියලා බලන්න. අපි හිතනවා මේ සැප තියෙන්නේ සුඛෝපභෝග වස්තු වල ඒ නිසා අපි අතිකාල සේවාවල් කරන්න ඕනේ අර කහම්බ කරන්න ඕනේ මේක හම්බ කරන්න ඕනේ කියලා මේ වර්තමාන මොහොත පාගගෙන
වර්තමාන මොහොත වසුරු හෙලාගෙන ඊගාව චිත්තක්ෂණය ගැන විශාල බලාපොරොත්තු. මේ මුළු මානවයම කොච්චර නොඇදහිල්ලක්ද කියලා බලන්න. වර්තමාන මොහොතේ තමයි සියල්ලම තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ක්ෂණ සම්පත්තිය කියලා. මේ එළඹ සිටි ක්ෂණයේ තියෙන සම්පත්තිය. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ දැම්මේ මේක සාසන සම්පත්තියක්. වර්තමානයේ කරන දේ 100ෙන් කරනවා. ඒකට පුදුමාකාර කරුණු දැක්වීමක් කරන්න ඕනේ. බත් කනකොට කන බව දැනගනි. ඇවිදිනකොට ඇවිදින බව දැනගනි. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගනි. අපි ඔච්චරයි කමටහන් දෙනවයි කියලා කරන්නේ. ඊට වෙඩිය මොනම ජප මන්ත්‍රයක්වත් මොනම ඉන්ද්‍රජාලයක්වත් මොකුත් නැහැ. ඉතින් කට්ටිය කියන ඕක භාවනාවක් නෙවෙයි කියලා. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒගොල්ලන්ට ඕනේ මොනවාරි ජප මන්ත්‍රයක් ජප මාලයක් බල හිතේ මොනවාරි මවාගෙන ඕකට අරක්කු ටිකක් බීලා බලන්න. ටොප් එකට යනවනේ වැඩි. ඕනේ ගංජා ටිකක් ගැව්වන ඕනේ එකක් බල බල ඉන්න පුළුවන්. ඒ වගේ මත්වීමක් නෙමෙයි මේකේ දෙව ගන්නන්නේ. මේ කරන දේ අදහනවා. අදහන්න බැරි කට්ටිය තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. අදහන්න බැරි කට්ටිය තමයි සූදු කෙලින්නේ. ඒක අදහ ගන්න බැරි කට්ටිය තමයි එක එක දූර්ත වැඩ කරන්නේ. මෙතන නෑ මම දැන් මෙතන. එතකොට බලන්න අපි කොච්චරක් මේ ලැබ මනුස්සාත්ම භාවයේ සැක කරනවාද කියලා. කොච්චරක් මේ බුද්ධෝත්පාද කාලයේ සැක කරනවාද කියලා. කොච්චරක් මේ වර්තමාන මොහොත සැක කරනවාද කියලා. අපි කෙනෙක්ගේ ඕන කෙනෙකුට කොල කෑල්ලක් දීලා කියන කරුල කාමරයට ගිහිල්ලා හරි එළියේ තියෙන කාමරයකට තමන්ගේ බලාපොරොත්තුව මොකද්ද කියලා ලියන්න කියලා. තිත්ත කුණු හරපනේ ලියන්නේ. එක්කෙනෙක්වත් මේ වර්තමාන මොහොත සාක්ෂාත් කරගන්න ඉන්න කෙනෙක් මේ සභාවේ නැහැ. ඔක්කොටම තියෙන්නේ අරයට සැප ලැබලා දෙන්න, හෙට සැප ලැබලා දෙන්න, අරක ලබා ගන්න කියලා. ඉතින් ඒ කියන්නේ අපි ක්ෂණය පන්නගෙන ජීවත් වෙන්නේ. ඉතින් කොහොමද අපි නැවත මේ මොහොතට මේ දැන් මේ බණ අහනවා බණ කියනවා අපි වාඩි වෙලා ඉන්නවා කියන එක අදාහ ගන්න. එහෙම නැත්නම් ශ්‍රද්ධාව පිටව ගන්න මොනවද අඩු කියලා බලන්න. මේ අවුරුදු 6ේම මේ අවුරුදු 7ේම අපි ලංකාවේ ඉන්න මුළු ශිෂ්‍ය පරම්පරාවම අරගෙන ගුරුවරු ඔක්කොම අරගෙන අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්න. ඕක මේ අන්‍යාගමික උණයි කියලා, ගෑනු උණයි කියලා, පිරිමි උණයි කියලා, පැවිදි උණයි කියලා නෑයි කියලා ප්‍රශ්නයක් නෑනේ. මේ වර්තමාන මොහොත අදාහ ගන්න බැරිකම නිසා අපි කීයක් දේවල් අදහනවද බලන්න. 33 කෝටියක් දෙවි දේවතාවෝ අදහනවා. පුදුමාකාර වස්තු තෝගයක් අපි අරගෙන යනවා. ඒ මොකද ඒ වගේ තමයි සැප තියෙන්නේ කියලා. ඒ හැමදේම වෙන්නේ වර්තමාන මොහොත නැහැ. ඉතින් එතෙන්නම යන්න ඕනේ. අපි නිකන් සාමාන්‍ය දල වශයෙන් ගනිමු. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. කනකොට කන බව දන්නවා. යනකොට යන බව දන්නවා කියවනම් ඕ ටික තමයි සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. එකම ඉරියව්වක්වත් අත නෑර බුදුජානනාංශයේ අනුකම්පාවෙන් වැසිකිලි කරනකොට වැසිකිලි කරන බව දන්නවා. කැසිකිලි කරනකොට කැසිලි කරන බව දන්නවා කියන තරම් කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දීලා තියෙනවා. වෙන කිසිම තැනක මම දැකලා නැහැ. ඒ වගේ විස්තරාර්ථ සහිතව කිනකොට තමන්ගේ කටයුතු වලට සද්ධාව පිටවන්න උගන්වනවා. ඉතින් හොඳට බලන්න මට මේ දැන් මෙතන මම ඉන්නවා කියන එක අදාහ ගන්න මොනවද අඩු කියලා. manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ අංග සම්පූර්ණ විද්‍යාගාරයක්. කිසිම දෙයක් අඩුවක් නැහැ. නමුත් එකම මිනිස්සෙක්වත් මේ වගේ බණකින් මතක් කරුවේ නැත්නම් මුළු ජීවිත කාලයේදීම කවදාකවත් මම දැන් මෙතන කියන එකට එන්නේම නැහැ. ඒක පොළවේ අත ගහලා කියන්න පුළුවන් කාරණාව. අපේ හිත ආරය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, අතීතය ගැන හිතනවා, අනාගතය ගැන හිතනවා, අතන ගැන හිතනවා. ඒ පිළිබඳව පුස්තකාල ගණන් පොත් තියෙනවා. මේ අදහන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතගාලා කියන්න පුළුවන්. මම දැන් ඉන්නේ මෙතන. මම මේ කතා කරනවා, මේ ඇත්තෝ අහනවා. ඕන කවුද අපිට ඔප්පු කරන්න එන්නේ? ඉතින් මේ කියන සද්ධාව, මේ බුදුරජාණන් වහන්සේ කියන සද්ධාව මම මේ පෙන්වන්න හදන්නේ උත්කෘෂ්ඨ මට්ටමින්. අපි හිතන්න නිකන් තේරුම් ගන්න පුළුවන් මට්ටමේ මේ ඉන්න පිරිස තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ යාළුවෝ ඔක්කොම අතහැරලා මේ වැඩමුළුවට එන්න මොන තරම් සැලසුමක් කරන්න ඕනද කියලා. ගෙදර හිටියානම් තමන්ගේ සුඛෝපභෝගී දේවල් වල පහසුවෙන් ඉඳගෙන දැන් මේ බිම වාඩි වෙලා මේ හිඟන්නු ආගේ දන ගාගෙන ඉන්න වෙනුවට ගෙදර හිටියනම් කකුල් දෙක උඩ දාගෙන ඉඳ තිබ්බනේ සෝපාවක වාඩි වෙලා. දැන් මේ ආඩපත රැට කන්න දෙන්නෙත් නැහැ. අඩිම කරදරයි.
දෙහිණ අඩුවානේ තෝස් පාන් කියලා පෙත්තක් හරි කන්න තිබුණානේ. මොනවාක්වත් නැද්ද සමටින්නයක් කඩලා රතුළුන් ටිකක් කපාගෙන හරි ගන්න. මේ කාණ්ඩ දෙන්නෙත් නැහැ. දැන් මෙතෙන්ට එන්න අපි යම් ප්‍රමාණයක කස කැවීමක් කරානේ. ඒක පේනවා අපේ නෑදෑයින්ද ඒක නෑ. අපේ යාළුවන්ට ඒක නෑ. ඉතින් අන්න ඒකත් ශ්‍රද්ධාවක්. ඒක ශ්‍රද්ධාව නෙවෙයි කියන්න බෑ. මොකද මේ පිරිස දිහා දකින්නකොට එන්න බැරි වෙච්ච කට්ටිය හූල්ලනවා. අනේ යැත්තෝ මේ වෙලාවේ බණ අහනවා. මේ වෙලාවේ වැඩමුළුවකට සම්බන්ධ වෙලා. ඔය යැත්තොත් සන්තෝෂ වෙනවා ජීවිතය ඇතුළත මේක කරගන්න පුළුවන්. ඒක ශ්‍රද්ධාව නොවන්නේ නොවේ. ඉතින් ශ්‍රද්ධාවෙන් මෙතෙන්ට ආවට පස්සේ ආවයි කියලා නිවන් දකින්නේ නෑනේ. ඊට පස්සේ ඊට වැඩිය උතුම් වැඩ ටිකක් තියෙනවානේ. ඉස්සෙල්ලම මතක් කරා වගේ. ඒ වැඩ ටික කරන්න යනකොට අපිට নানা ආකාර බාධක එනවා. මෙතන ඉන්න උගව දෙනෙක් සමානට පැයක් එක දන වාඩි වෙලා හිටපු කට්ටිය නෙවෙයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක දිගට පැයක් ඇවිදලා පුරුදු කරපු න්යාය ආයෙ නොවෙන්න පුළුවන්. නැත්නම් බත්පතේ තියෙන හැම බත් පිටක්ම සීයෙන් බුද්ධියෙන් වළඳපු නැති අය වෙන්න පුළුවන්. යනකොට එනකොට කනකොට බොනකොට ඒ කටයුතු කරන්න කරපු නැති අය වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සම්පූර්ණ අලුත් වීමක් වෙනවා. අන්නේ විදිහට මේ වැඩමුළුවකට සම්බන්ධ වුණාට පස්සේ යම් කිසි කෙනෙක් ඒ කරන කටයුතු වලදී හැකිතාක් දුරට සතිය යොදන්න උත්සාහ කළොත් මේ කාරණා වටහා ගත්තා නම් ඒක කරන්න ක්‍රමසාවිදි ඕනේ තරම් ඔය මොළවල තියෙනවා. ඔය කාටවත් ඒවා කියලා දෙන්න මම යන්නේ නැහැ. manussත්ත්ව ප්‍රතිලාභයේ තුල කැම වේල තුල සතිය පිහිටුවක නම් කරන්න ඕනේ. ඒකට ක්‍රමසාවිදි ඕනේ තරම් තියෙනවා. උපක්‍රම රාශියක් තියෙනවා. ඉඳගෙන ඉන්නකොට කරන්න ඕනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට මම දැන් මෙතන ඉන්නවා කියනට හිත ගන්න කියලා දන්නවනම් ඒකට ඕන තරම් උපක්‍රම තියෙනවා. ඕන තරම් හිත පිට යනවා. ගිය හැම වෙලාවෙම තමන්ගේ දැනුමෙන් මට්ටමින් තම නැනපමණින් දැනගෙන ආපහු හිත ගත්තයි කියන්නේ හැම චිත්තක්ෂණෙම සාර්ථකයි. අපි ඇවිදිනකොට හිත පිට යනවා. පිට ගිහලා ආපහු කරන්න තියෙන්නේ මහා පඬිතුකමක් නෙමෙයි. මම දැන් මේ නිසන්මනේ ඉන්නේ. මම අටසිල් අරගෙන ඉන්නේ. මම ධක්ම මල්ලුවකින් යන්නේ මගේ හිත මේ නන්නත්තර වෙනකොට පයට එන්න ඕනේ කියලා මේ ඒ හිත පිට ගියේ කන නැවත පය කෙරේ හිත ගත්තා කියලා දැනගන්නවා නම් දැනගන්න එක පුළුවන් දෙයක්. අත්‍තරම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක්. එහෙමනම් මුළු වැඩමුළුවම සාර්ථකයි. බත්පත බෙදා ගන්නකොටම තමයි දන්නවනම් මේ කෑදරකමට බත්පත ගිල දමන එක නෙවෙයි තියෙන්නේ. මේක පුළුවන් තරම් පිටක් පාසා පුළුවන් තරම් හැකිතාක් දුරට සිය බුද්ධිය වළඳන්න ඕනේ කියලා දන්නවනම් ඒ සියල්ලගේම රහස තියෙන්නේ ඒ වැඩේට පෙළඹෙනකොට තියෙන සූදානම් ශරීරය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පරියංගයට යනකොට දැනගෙන යන්න මම මේ බලන්නේ හැකිතාක් හිත වර්තමානයේ පවත්තන එක විතරයි. වෙන විස්තර මොකක්වත් ඕනේ නැහැ. සක්මන අතු ගාලා මම මේ සක්මන් කරන්න යන්නේ කියනකොට මතක තියාගෙන ඉන්න මේ පොළොව මහී කාන්තාව උඩ සපත්තු සෙරපු නැතුව මම ඇවිදිනවා. මේ දවස්වල කියන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි සක්මන කියන්නේ. ඔයිටදී මහා ලොකු දේවල් හිතන්නේ මේ කොක්කු ඇවිදින්න වගේ පොරකන්න යන දෙයක් නෑ සක්මනේ. පටන් ගන්නකොට ඉතින් ගාමන්නේ ඔක්කොමලා කොක්කු වගේ තමයි. ලෙඩ වෙලා වගේ සක්මන් කරලා දකින්නකොට කීලි කරුවක් ගිහිල්ලා දෙන්න හිතෙනවා. ඒ තරම් මේ කකුලක් කුසල කකුලක් තියනවා මාරු ගතියක් පෙන්නන්නේ. එහෙම තමයි පටන් ගන්නකොට ඉතින් අර එහෙම මම අර කිව්වට හිත නරක කරගන්න එපා. නමුත් මේ ඇවිදින බව දැනගන්න එකයි තියෙන්නේ. ඉතින් අන්න ඒකට සද්ධාව තියෙනවා නම් අර gedara doreදී අපි සල්ලි හම්බ කරන්න තියෙන සද්ධාව අරක මේක සද්ධාව නෙවෙයි. දැන් අර වැඩේට බැස්සට පස්සේ Taman එහෙම කරන්න පුළුවන්. ඒ සඳහා සූදානම් ශරීරේ මම මේ යනකොට මෙන්න මේකට යන්නේ කියලා දන්නේ නැතිකම තමයි ප්‍රධානම බාධාව. ඒකෙදී සතිය සහ අප්‍රමාද කියන වචන දෙක සමානාර්ථ වෙනවා. ඒ දෙයට පමා වෙන්න එපා. ඉඳ ගන්න යනකොට මතක තියාගන්න මම මේ බලන්නේ මේ පැය ඇතුළත කොච්චර වෙලාවක් අරමුණේ හිත තියාගෙන පුළුවන්ද කියන එක විතරයි. අරමුණ මොකද්ද මේ ඉඳගෙන මම ඇවිදිනව නෙවෙයි කියන එක. ඒ ඇවිදින වෙලාවදී බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නේ කොහොමද? ඊට පස්සේ වැඩ ඉවරලා ඇඳට ගිහිල්ලා සතපෙන වෙලාවේදී මම ඇවිදිනව නෙවෙයි මම දැන් ඉඳගෙන නෙවෙයි මම නිදාගෙන ඉන්න බව දන්නේ කොහොමද? ඔච්චරයි. ඉතින් මුළු ඉඳගෙන ඉන්න සැසිවාරේ පැයක සැසිවාරේ එක චිත්තක්ෂණයක හිතන්නකෝ මං ඉඳගෙන ඉන්න බව දැනගත්තයි කියලා. සක්විති එතනින් තමයි නිවනට හැරෙන්න පටන් ගන්න.
මුළු පැයක් ඇවිදිනකොට එක අඩියක් තියනකොට තමයි දන්නවා මං gediya පිටින්ම මං දන්නවා මං ඇවිදිනවයි කියලා. ඔච්චරයි. ඒක ලියන්න පුළුවන් නම් මට සත්‍ය උගන්වනකොට 1977 8 විතර ඇති. ඊට පස්සේ අවුරුදු 2-3ක්ම ඒ කියලා දුන්න හැමෝටම මම තාමත් ඉසනම ගෞරව කරනවා. දන්න විදියට මට කියලා දුන්නා මොකක්වත් ඒවා සුදුරුදි අඳින්න ඕනෙත් නෑ. ඔබ තක්ම මලුවකට යන්න ඕනෙත් නෑ. ඔබ වගේ ගල්ලිල්ලන්දාරියෙක් ඕව කරන්න කිව්වොත් මිනිස්සු ගල් ගහවි. මේ ඇවිදිනකොට දැනගනින් ඇවිදින බව කියලා. තේරෙන්නේම නෑ මට. තේරෙන්නේම නෑ. එක දවසක් ওই පෙරදිනේ ඉඳලා ආපහු යන ගමන් මම මේ සෙනග යනවා වීදියේ පාරේ එහාට මෙහාට මං හිතාගත්ත මම මේ උරමල්ලක් කරේ එල්ලීලා තිනවා. සෙරපු දෙයක් දාගෙන ඉන්නවා. අතේ ෆයිල් එකක් තියෙනවා. මෙහෙම යන ගමන් මම දැන් ඇවිදින බව දන්නවද කියලා මේ යන සීනක ඉන්න වීදියේක බලනකොට පීවර 2-3ක් ගියා. මට හිතා ගන්න බෑ මම මේ ඇවිදිනවයි කියන එක. ඒක පාරට මට හිතුණා මේකද දන්නේ සත්‍ය කියන්නේ කියලා. මං දුවගෙන ගියා රහමතුරු ඉන්න තැන එතන ළඟ හිටියේ ඉල්ල කිව්වා ස්වාමීන් වහන්සේ මං දන්නේ මං ඇවිදිනකොට මේ gediya පිටින් යනවා මට තේරෙනවා. නිකන් මහ බඹා ගෙනියන වගේ පෙරහැරක මේ මට පේනවා මාව ඇවිදිනවා. හැබැයි මට එච්චර ලස්සනට පැහැදිලි කරගන්න බැරි වුණායි සාය. හැබැයි මට සතුටක් ආවා. ওই කියන විදිහට සුදු ඇඳගෙන බාපණයක් දාගෙන වැලි මලුවක ඇවිදිනව නෙවෙයි. මේ වීදියේක ඇවිදින ගමන්. ඊට පස්සේ කොහොමද කියන දේ නම් මට හරියට තේරෙන්න වෙන්න පුළුවන්. පුළුවන් තරම් මේක කරලා බලන්න. දවසේ හැකි හැම වෙලාවකම තමන් කරන දේ පොඩ්ඩක් අදහන්න. අපි ඒකට කියන්නේ පොඩි ළමයින්ට උගන්වනකොට කරන දේ දෝතිම්ම කරන්න. කරන දේ මුළු හදින්ම කරන්න. අර කරන ගමන් මේක කරන්න යන්න එපා. අඩු විශේෂයෙන්ම ආරම්භකයේ. අන්න එතකොට ඇති වෙන සද්ධාවෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ලබනාත්ම වෙනකන් ඉන්න ඕනේ නැහැ. පින පටිසන්ධීමක් නැහැ. කරනකොටම අකාලිකවම තමයි තේරෙනවා දැන් නම් සතිය පිහිටියයි කියලා. ඒ නිසා අනිකුත් පින් කරන්න මැරිලා උපදින්න ඕනේ. අවුරුදු 7ක් යන්න ඕනේ. මේක නෑ මේක අකාලිකයි. කොයි වෙලාවක හරි තමන් කරන දේ මුළු හදින්ම කරනකොට තමන්ට එනේ සතුටට ආයි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා සාතිකයක් අස්සම් කළා දෙන්න ඕනේ නෑ. යම රජුටවත් ඇවිල්ලා කියන්න බෑ නෑ දෙන්නේ නෑ මම ඔබට මේක කියලා. බ්‍රහ්මේකටවත් නෑ බෑ කියන්න බෑ මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒක හොඳට තේරෙනවා ව්‍යසනයකටපත් වෙච්ච කෙනාට. ව්‍යසනයකටපත් වෙලා පටාචාරාව මේ වගේ තැනකට දුවගෙන එන්නේ ආහසට අත් දෙක විසි කර කුරුල්ල එලවෙලවා. ගින්නක් දකින්නකොට අම්මා මැරිලා පුච්චන සෝන් කොටට බය වෙලා. එහෙම නැත්නම් වතුරක් දකින්නකොට දරුවෝ දෙන්න ගහගෙන හැටි දැකලා. ගහක් මුලක් දකින්නකොට මේ මිනිහා මැරිච්ච හැටි දැකලා සර්පෙක් කාලා කෑ ගහගෙන ඉන්නේ මෙතෙන්. ත්‍රිදිත් නැහැ. බලංගොඩ නායක සාංශ කරන අපටාචාර කියලා හරිනම් කියන්නේ. පට කියලා කියන රෙදි පටේට පටාචාර කියලා කියන්නේ රෙද්දක් ඇඳගෙන කියන්නේ මේ අපටාචාරාවක් කියන්නේ හෙළුවේ. ආපු ගම බුදුරජාණන් කියන්නේ නංගි සතිය පිහිටවන්නයි කියලා කියනවා. එච්චරයි. නංගි සීයලව ගන්න කියනවා. සීයලවනවා. එතනම අවබෝධ කරනවා. දරුවෝ දෙන්න මැරුණා, මිනිස්සයා මැරුණා, අම්මා තාත්තා මැරුණා, මල්ලි මැරුණා. ඒව කතා නැහැ. මේ අපිට තියෙන මේ සැප වැඩිකම. අපිටත් රෙදි නැති වෙච්ච දවසේ ඔන්න සතිය පිහිටයි. අනේ එහෙම කෙලවෙන්නේ නැයි. කෙලවයන් කියලාමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. අනේ එදාට සතිය පිහිටයි. හැබැයි ඒත් මේ වගේ බණ අහලා තිබුණොත් තමයි. නැත්තම් සතියේ ඉන්නේ උගේ අම්මට කියලා එතකොට අපි වැලක් කතා කරනවා මේ පියාකොසන්න කුණු අරපෙන් බණීවි. ගින්නට ගින්න බණීවි. නෑ මේ සතිය පිහිටන්න කිසිම බාධාවක් නෑ මොන ව්‍යසනියාවක්. අද අපි ළඟ තියෙනවා අත්දැකීම් සම්භාරයක් පිළිකා හැදිලා මැරෙන්න ඉන්න දරුවන්ගේ කුඩු ගහලා පුනරුත්ථාපන වෙන අයගේ හිර කන්දරු වලට වැටලා මිනි මරුන් චෝදන ලැබුව අයගේ එනතම් බාල අපරාධ වලට ලක් වෙච්ච අයගේ එතෙන් තමන්ගේම දෙමාපිය හරහා දූෂණය වෙච්ච ළමයින්ගේ ඒ හැම කිනාම සතිය පිහිටවන ඒගොල්ලන්ට ඒ කරදර වුණා අමලියක් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ව්‍යසන වෙච්ච හිතට වර්තමාන මොහොත තරම් අංග සම්පූර්ණ චිත්තක්ෂණයක් නැහැ. ඒක මානවයාගේ තියෙන ජන්ම දායාදයක්. ඕනේ ව්‍යසනයක් වෙනකොට වර්තමාන මොහොතේ හිත ගන්න මේක අංග සම්පූර්ණ වෙනවා. මේකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඒක අකාලිකයි. ඒහිපස්සිකයි.
ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බයි. ඕන කෙනෙකුට ඇවිල්ලා පෙන්නලා දෙන්න පුළුවන්. සාන්දෘෂ්ටිකයි. Taman වශයෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ ධර්මයේ තියෙන අර එතන අවබෝධ කරගන්න පුළුවන් ගතිය පිළිබඳ සද්ධා වෙනුවට අපි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිළිබඳ සද්ධාාවක් ඇති කරගන්න. දඹදිව යන්න සද්ධාාවක් ඇති කරගන්න. බෝධින්නාංශක තියෙන හාස්කම් පිළිබඳ සද්ධාාවක් ඇති කරගන්න. අර ස්ථානවල තියෙන ඒව පිළිබඳ සද්ධාාවක් ඇති කරන නරුමයෝ වෙලා, නරපණුව වෙලා, බැගෑ වෙලා, වාල් වෙලා මේ වෙලා තියෙන මේ වර්තමාන මොහොත පිළිබඳ සතිය හෝ වර්තමාන මොහොත පිළිබඳ සද්ධාව නැහැ. වර්තමාන මොහොතට ගත්තට පස්සේ අපි සේරම සමානයි. මං කීපතාවක් කරලා තියෙන වැඩේ එක එක ආගම් වල කට්ටිය, ආගමික නායකයෝ, ආගම අදහන කට්ටිය ඔක්කොම එක තලියක වාඩි කරවලා කියන අපි පොඩ්ඩක් මේ වාඩි වෙලා ඉන්න වෙලාවට මේ වර්තමාන මොහොතේ හිත ගනිමු. හිත ගත්තාම මෙතන ඉන්න ඕන කෙනෙක් අත්දකලා බලන්න වර්තමාන මොහොතේ හිත ගත්තාම ඒ හිතේ වර්තමාන මොහොතේ මම දැන් වාඩි වෙලා ඉන්න බව දැනගන්න හිතේ ගෑනු පිරිමකමක් නැහැ. උගත් නුගත්කමක් නැහැ. ඒකේ මේ ධනවත් පොහොසත් ගතියක් නැහැ. ඒ හිතමයි අඩු ගානේ මං කිව්වට අහන්නකෝ ළඟ ඉන්න එකනගේ තියෙන තේ හිතම තමයි. නන්නත්තර වෙච්ච හිත නම් වෙනස්. සතිය නැති හිත වෙනස්. සතියට ආපුවාම බුදු හිත අඳුර ගන්න ඕනේ නම් සතියට එන්න ඕන බුදුහාමුදුරුවෝ තමන්ගේ කන ගාව. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලා තමන්ගේ කන ගාව. උන්වහන්සේලාට කරන තියෙන ලොකුම ගෞරවය තමයි අපි වර්තමාන මොහොතේ හිත තියාගෙන මේකට තමයි බුදු හිත කියන්නේ. මේක තමයි රහත් හිත කියලා කියන්නේ. මේක තමයි ඕනම ලෝකේ ඉන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක හිත කියන්නේ. මේකෙදී අපි අතර කිසිම වෙනසක් නැහැ. ඒ නිසානේ ඒක නැති නිසානේ මේ අපි මේ නිකාය වේද හදාගෙන සිංහල දෙමළ ભેද හදාගෙන සිංහල බුද්ධඝම් කියාගෙන ಜಾතිවාදී අරගල දේශ සීමා අරගල හදාගෙන මුරුග සංවසර දෙමිච්ච පෙරේත හැත්තක් වාගේ මේ කිනකාට නියව ගන්න. නිසා මං කියනවා මේ පිරිස අද කරන්නේ මේ රටේ තියෙන බරපතලම ප්‍රශ්නෙට දෙන්න තියෙන එකම උත්තරේ මේගොල්ලෝ අතේ විතරයි තියෙන්නේ. කිසිම කෙනෙකුට මේක අරන් දෙන්න බෑ අපිට. අපි වර්තමානයේ මොහොත ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම ඇදහිල්ලෙන් කරන්ඩ අපි ලෝකෙටම සාමය දෙනවා. මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපි නිකන් කියනවා විතරක් නෙමෙයි කරනවානේ. අපි අදට වැඩිය හෙට කරනවානේ. හෙටට වැඩිය අනිද්දාට කරනවානේ. එතකොට අපිට තේරෙනවා අපේ ජීවිතෙත් පිරිච්ච ගතියක් එනවා. මේ ලෝකේටත් අපෙන් good vibration හොඳ කම්පන වේගයක් එන්න පටන් ගන්නවා. ඉතින් අපරිහානීය කියන්නේ ඔච්චරයි. නැත්නම් මේ උඩින් යනවා රැස් වී දෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත කියවා. ඉව නැතුව නෙවෙයි. ඒක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන වර්තමාන මොහොතේ පట్టල වෙන්නකෝ ඒකට තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. සතිය ස්ථාපිත කරනවා කියන්නේ ඒකටයි. ඒකට මේ කවුරුත් නැහැ. දෙවන්නේක් සම්බන්ධයක් නැහැ. කිසිම උපකරණයක් අවශ්‍ය නැහැ. කිසිම අඩුපාඩුකුත් නැහැ. තියෙන්නේ සැකේ. ගෑනු හිතනවා අනේ පිරිමි ආත්මයක් ලැබුවා නම් කික්බට නිවන් දකින්න තිබුණා නේ කියලා ඔන්න අබ තෙල් පූජා කරනවා. අබ තෙල් වලින් පහන් පත්තු කරනවා පිරිමි ආත්මයක් ලබන්න. පිරිමි ගෑනු දිහා බලාගත්තමයි ඉන්නේ. ෆොටෝ ගහගෙන පිටි පුරවගෙන ගෑනු පින්තූර. අනේ ගෑණියක් නැත්තම් කියලා. අප්මයි ළඟ හිටියා එකෙක්. මනුස්සයා මටත් වැඩිය මේ වස් තිබුණ හාමුදුරු කෙනෙක්. පස්සේ සිවුරු ඇරලා පින්න පාතේ බෙදෙන ගෑණියෙක් කෙනාගේ අත දැකලා පහුවෙන් සිවුරු ඇරලා අර මනුස්සයා බැඳලා. ඉතින් හිතා ගන්නකො ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් හැමදාම මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ ගෑණිත් එක තමයි බුදියන්නේ හැමදාම ඒ වුණාට හිතනවලු ඔබ වහන්සේගේ සිවුරක් හොදලා දෙන්න නැත්තම් ඔබ වහන්සේට පඳු පොල දෙන්න නැත්තම් මං කෝ ගෑණිත් එක බුදිනකොට සිවුර ගැන හිතපන්. සිවුරේ ඉන්න තාක්කල් ගෑණියක් ගැන හිතපන්. ඕක තමයි තොපිට ගහලා තියෙන හේනේ. සිවුරේ ඉන්නකන් ගෑනුත් එක්ක බුදියන්නේ. ගෑනිත් එක්ක බුදින ගමන් අනේවට සිවුරක් හොදලා දෙන්න නැත්තම් අනේවට පඳු ටිකක් හදලා දෙන්න නැත්තම් අයියෝ මේ මනුස්ස ලෝකේ වග. ඉතින් වගේ රජ වෙච්ච කට්ටිය හිතනවා මේ මිනිස්සු කොච්චර සෝදව බණ භාවනාවක් කරන්නද දැන් අද රජ වෙච්ච කෙනෙකුට පාරේ බැලලා යන්න බෑනේ. අපි හිතනවා අයියෝ මීට වඩා කොච්චර හොඳද රජ වුණා නම් කියලා. අඩු ගානේ රජකම නැත්තම් මං කියන්නේ ඇමති තත්ත්වයක්වත් හම්බුණා නම් එතන අඩු ගානේ රාජ්‍ය ඇමතිකම මං කියන්නේ උප ඇමතිකම
නැත්නම් රාජ්‍ය ලේකම් කෙනෙක් අම්මා මුන්ට මොන දේ දුන්නත් බෑ. දෙයියෝ උඩ ඉඳගෙන බලාගෙන ඉන්නවලු මනුස්ස ලෝකෙට එන්න. මේ දේවතා නිමිත්ත සූත්‍රයේ සරුවචාන්සේ කියනවා මනුස්සෝ ඉන්නේ ඒ තරම්ම වටිනා තැන කියලා. අපි දෙයියන්ට වඳිනවා. අම්මා දෙයියෝ මුණ බලාපං අම්මෝ ගෑණිට බපේ දුවට බබෙක් හම්බුයන් මට වීසා ලැබියන් මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබියා. මේ දෙයියන්ගේ අනුකම්පාව ඉල්ල දෙයියන්ට ලේ බඩ යනවා ඇති. අනේ මේ තරම මිනිස්සු නරුම වෙනවනේ මේ බුද්ධෝත්පාද කාලෙක මෙච්චර සද්ධාව උපදවා ගන්න පුළුවන්කම තියෙද්දි අපි මේ දෙයියන්ගෙන් ඉල්ලන ගියාම දෙයියන්ට ඉංජු කියලා කතා කරන්න ඕනේ. අපිට හම්බෙලා තියෙන මේ සැප දෙයියන්ට හම්බ වෙන්නේ නැහැ. මේ දෙක් කරන්නේ නැණි සද්ධාවෙන් කරන්නේ නැණි සිංහ සෙයියාවෙන් කරන්නේ නැණි ශාක්‍ය පුත්‍ර ලීලාවෙන් කරන්නේ නැණි ශාක්‍ය දීතා ලීලාවෙන් කරනවා නම් සාසනික කියන්නේ එච්චරයි. ඕක පිට නැහැ. පිට නැහැ. වර්තමාන මොහොතේ තියෙන මං ළඟ තියෙන මෙතන තියෙන. ඉතින් ඒ සද්ධාවමයි මෝරන්නේ සෝවන් වෙනවයි කියන්නේ ඔච්චරයි. සෝවන් වෙනකොට විචිකිච්ඡාව නැහැ. සීලබ්බත පරාමාස නැහැ. සක්කාය දිට්ඨි නැහැ. ඒ මොකද මේ වර්තමාන මොහොතේ එලෙබිලා බලන්න දැන් මේ පිට ගිය හිතක් ආනාපානට ආවයි කියලා හිතන්නකෝ. පිට ගිය හිතක් සක්මන්ට ආවයි කියලා හිතන්නකෝ. බත් කනකොට වෙන මොහොත හරි පිට ගිය හිතක් ආයෙත් ඇවිල්ලා බත් කන මොහොතට ආවයි කියලා. එහෙම ආවට පස්සේ බලන්න මේ අත්දැකීම මගේ නෙවෙයි. මේ අත්දැකීමෙන්ට මම කියන්න බෑ. ඒක සර්වබහුම විශ්වගත අත්දැකීමක්. නන්නත්තර වෙච්ච හිතක් වර්තමානට එනවා. ඒකේ සක්කාය දිට්ඨිය නෑ. මොකද එන්නේ මම නෙවෙයි. එනකොට මම නෑ. සමහර විතර මේ මමයි ගත්තේ කියලා නෑ. ඒක දිහා බලන්න ලක්ෂ වාරයක් කරන්න. එතකොට සැකේකුත් නෑනේ මේ පිට ගිය හිත දැන් අරමුණට ආවයි කියන එකට අල්ලපු ගෙදරින් අපිට අහන්න දෙයක් නෑනේ. කවුරු සාක්ෂි දීලා චෝදනා යෝජනා ඉස්තිර කරන්න දෙයක් නෑ. හොඳටම දන්නවනේ අරමුණට ආවයි කියලා. විචිකිච්ඡාවක් නැහැ. ශීලබ්බත පරාමාසකුත් නැහැ. ඒක සඳහා මේ අර සිල් රකින්න ඕනේ, මේ සිල් රකින්න ඕනේ, බැරි සිල් ගන්න ඕනේ නැහැ. මේ වෙලා මේ දැන් වෙලා. ඉතින් ඔය තුන පිළිබඳව හැකේනේ. ඒ හොඳම තැන තමයි මම බණ ඉවර කරන්න හදන්නේ. හොඳම තැන තමයි අපේ හිත නන්නත්තර වෙනවනේ කොච්චර දෝ නන්නත්තර වෙනවනේ. ඉඳගෙන ඉන්නකොට පිට යනවා. ඇවිදිනකොට පිට යනවා. බත් කනකොට පිට යනවා. පිට ගියේ හිත කමන්නේ. ඒකට කමන්නේ. ආපු චිත්තක්ෂණයක් බලන්න. පිට ගියේ හිත ආපහු ආවට පස්සේ අන්න ඒ එන වෙලාවේ මමයා ඉන්නවද කියලා. ඒ ගන්න ආපු චිත්තක්ෂණ පිළිබඳ සැකයක් තියනවද කියලා දැන් කකුලේ පිට ගියේ හිත දැන් විලුඹට ආවා. මොනවාද සැක කරන්න දෙයක් නැහැ. මේක සඳහා අර සිල් තියෙන්න ඕනේ, මේ සිල් තියෙන්න ඕනේ, පාරමිතා පිරෙන්න ඕනේ, ඇත්ත වෙන්න ඇති. නමුත් මේ හෙන ගහන කකුලට ඇවිල්ලා නේ. ආයේ මොනවද මේ කැඩිච්ච සිල් ගැන කතා කර කර ඉන්නේ. ඕක වැඩි කරන එකනේ තියෙන්නේ. ආන්නේ විශ්වාසය ආවට පස්සේ අවික්කප්පසාදේ කියලා කියනවා. ඒක මේ මානවයට විතරයි කරගෙන යන්න පුළුවන්. අපි ඉන්නේ ඒ පරපුරේ ඒ පෙරමුණේ. ඒ නිසා හොඳට බලන්න හිත යන තරම් යන්න දෙන්න. බලන්න ආපහු එන වෙලාවේදී ඕකේ මමයා ඉන්නවද? සැකයක් තියනවද? එහෙම නැත්නම් ඕකට මේ මං අච්චර පව් කරලා තියෙනවා මෙච්චර පව් කරලා තියෙනවා කියලා තමන් පිළිබඳ තියෙන අව탁සිරෝ අදාළ වෙනවද කියලා. මේවා කෙරුවට බෑ. මේක කෙරුවට බෑ. මම මේ බණ ඉවර කිරීමටයි කියන්නේ මේක ලියලා පෙන්නන දවසේ එනකන් අපිට ආනිසංස නැහැ. මේක අනන්ත වෙලා ඇති අපිට. නමුත් ඒක ප්‍රසිද්ධ සභාවක කමඨාන් සුද්ධ කරලා පැහැදිලිව ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මගේද මෙච්චර නන්නත්තරයි. මේ තරම් ෂටයි. මේ තරම් මායාවී, ඡණ්ඩයි, පරුසයි. ඒත් මගේ හිත මට පුළුවන් වුණා එක වෙලාවක අරමුණට ගත්ත බව මට හොඳට විශ්වාසයි. මෙන්න මේකෙන් විශ්වාසයි කියලා කිව්වොත් එක්කෙනෙක් විශ්වාස කරන ක්‍රමෙ නෙමෙයි තව කෙනෙක් විශ්වාස කරන්නේ. දෙන්නම කියන්නේ ඇත්ත. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු හෙට වෙනකොට කමඨාන් සුද්ධ කරනකොට දෙතුන් දෙනෙක්ව සෝවන් වෙලා අඩු ගන්න මං කියන්නේ. නමකට රාත්‍රියේදී කියන්න බෑ. එච්චර දේවල් ඕනේ අඩු ගන්න පිට ගිය හිත ආපහු ගෙදෙට්ට ගෙන්න ගන්න මේ බණ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අදට නතර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා